නමසවන කාලෝ අයං බදන්තා නමසවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කළඹු ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි පිංගතුන් එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නේ 2021 ජූලි මාස 11 වෙනි දින පරලෝ සැපත් වන්නට යෙදුණු මාතර වැලිගම ශ්‍රී සරමාවතේ විසූ අමරපාල කුමාරප්පෙරුම පියාණන්ගේ තුන්මස් ගුණානුස්මරණය වෙනුවෙන් අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නට යෙදෙන්නේ. එතුමාගේ දයාබර බිරිඳ වන ශ්‍රීමති මල්ලිකා මහත්මිය පුතුන් දෙපළ ලක්ෂිත චතුරංග රජිත මිහිරංග දියණියන් දෙපළ වන ලහිරුණී සහ උද්‍යා ඇතුළු සුජීවත්ව සිටින පවුලේ හැම දෙනාම එකතු වෙලා මේ ධර්ම දානමේ පින්කම සිදු කරනවා. ඉතින් ඒ සුජීවත් වෙලා ඉන්න හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයක්. ඒ වගේම සංසාරගත පරලෝ සැපත් වන්නට යෙදුණු ඥාතීන් අතර දීපාල් කාහිංගල සීලවතී ගුණවර්ධන UH රොසලින් නෝනා ලැන්ටි කුමාරප්පෙරුම VV කරුණාරත්න ඇතුළු ඥාති පරම්පරාගත සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේත් පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා ඒ සියලුම මියගිය සංසාරගත ඥාතීන්ට පින් දීමත් ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළු හැම දෙනාටම ආශිර්වාද කිරීමේ අරමුණෙන් අද මේ ධර්ම දානමේ පින්කම ශ්‍රීමති මල්ලිකා මහත්මිය පුතුන් දෙපළ වන ලක්ෂිත චතුරංග රජිත මිහිරංග දියණියන් දෙපළ වන ලහිරුණී සහ උද්‍යා ඇතුළු මේ ඥාතීන් එකතු වෙලා ධර්ම දානමේ පින්කම සිදු කරනවා. ඉතින් එහෙමනම් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණයත් ධර්ම දානමේ පිනත් නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද අපි මේ ධර්මානුශාසනාව තුළින් ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් අතර උන්වහන්සේ ගැන අපි නිතර සිහි කරන විජ්ජාචරණ සම්පන්න කියන මේ ගුණේ තියෙන අපට තේරුම් ගන්න පුළුවන් කාරණා කීපයක් අපි තේරුම් ගන්න මේ ධර්මානුශාසනාවේදී උත්සාහයක් ගන්නවා. බුදුගුණ සිහි කරනවා කියන්නේ අප්‍රමාණ පිනක් රැස්වෙන මහා පුණ්‍යස්කන්ධයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ කෙනෙක් බුදුගුණ සිහි කරනවා කියන්නේ යාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා කියලා. පුණ්‍ය ගංගාවක්. පුඤ්ඤාභි සන්ද කියලා සූත්‍ර දේශනාවක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යමෙක් බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් සිහි කරයිද එයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා. යමෙක් ධර්මයේ ගුණ වශයෙන් සිහි කරනවද එයාගේ ජීවිතයට තවත් පුණ්‍ය ගංගාවක් ගලනවා. කෙනෙක් මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් සිහි කරනවද එයාගේ ජීවිතයට තවත් පුණ්‍ය ගංගාවක් ගලනවා. තුනුරුවන් ගුණ සිහි කරන කෙනාගේ ජීවිතයට පුණ්‍ය ගංගා 3ක් එකතු වෙනවා. එතන ගංගා කියන එකේ තේරුම තමයි දැන් අපි ගඟක් ගත්තොත් ගලාගෙන එනවා. ඒ වගේ නිතර බුදුගුණ සිහි කරන කෙනාගේ හිත බුද්ධානුස්සතියෙම පිහිටනවා. ධර්මයේ ගුණ සිහි කරන කෙනාගේ හිත ධම්මානුස්සතිය තුළ පිහිටනවා.
නිතර සංගගුණ සිහි කරන කෙනාගේ හිත සංඝානුස්සතිය තුළ පිහිටනවා. අනුස්සති භාවනා 3ක් වැඩෙනවා. නිරන්තරයෙන් පින් රැස්වෙනවා. යාට බයක් ආවත්, ඇති ගැනීමක් ආවත් ජීවිතේ හැම වෙලාවෙම තුනුරුවන් ගුණමයි සිහි වෙන්නේ. දැන් බලමු දජග්ග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නේ මහණෙනි භයංවා චම්බිතත්තංවා ලෝමහංසුවා කෙනෙකුට බයක්, තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ඇතිවීම. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි එකපාරට බය වෙනවා. සමහර ලාවට කෙනෙකුට මරණ බයක් ඇති වෙනවා. සොර සතුරෙක්ගෙන් හරි රාත්‍රී කාලේ එකපාරට බයක් ඇති වෙනවා. හොරෙක් අත්පැන්නක් දාන්නේ. මම මරලා යයි දන්නේ. මට අනතුරක් වෙයි දන්නේ. සමහර ලාවට කොහේ හරි ගිහලා අතරමං වෙනවා. මහා කැලේක වාහනයක් කැඩිලා කැලේ තනි වෙනවා. එක්ක සමහරලාට වන සතුන් මැද්දේ ජීවිතේ අපි දන්නේ කවදා මොන විදිහේ මොන වගේ අසරණ තත්ත්වයන්ට පත් වෙයිද. එවැනි මොහොතක කෙනෙකුට ජීවිතේ බයක් චම්බිතත්තං වගේ තැති ගන්නවා එකපාරට. ලෝමහංසෝවා ලොමු ඩැහැ ගැනීමක් ඇති වෙනවා. බය වුණාට පස්සේ මිනිස්සු කොච්චරනම් තැති ගන්නවා, දාඩිය දානවා, කලන්තේ දානවා, ලොමු ඩැහැ ගන්නවා. එවැනි වෙලාවක බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බුදු ගුණම සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ බය තැති ගැනීම නැති කරපු කෙනෙක්. උන්වහන්සේ කොයිම වෙලාවකවත් නික්ලේශී උත්තමයන් වහන්සේලාගේ හිත බය වෙන්නේ තැති ගන්නෙ නැහැ. ඒ නිසා හිතට බයක් තැති ගැනීමක් ඔබේ ජීවිතේ ඇති වුණොත් ඔබ බුදු ගුණ හිතන්න. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහං සම්මා සම්බුද්ධයි. විද්‍යාචන්න සම්පන්නයි. සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා මේ බුදු ගුණ හිතන්න. ධර්මයේ ගුණ හිතනවා. බුදුහාඳුර දේශනා කරන මහණෙනි එහෙම නැත්නම් කෙනෙක්ගේ ජීවිතේ බයක් තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් ධර්මයේ ගුණ වශයෙන් හිතන්න. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මය ඒකාන්තයෙන් ස්වාක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා ධර්මයේ ගුණ වශයෙන් හිතන්න කියන. එහෙමත් නැති වුණොත් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් බයක් තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වෙච්ච වෙලාවක සංඝ ගුණ හිතන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචි පටිපන්න කියන ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේලා යුගල වශයෙන් 4 දෙනෙක්, පුද්ගලය වශයෙන් 8 දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගඵල එක යුගලයක්, සකදාගාමී මාර්ගඵල තව යුගලයක්, අනාගාමී මාර්ගඵල තවත් යුගලයක්, අරහත් මාර්ගඵල තව යුගලයක්. පුද්ගලය වශයෙන් වෙන්වෙන්ව ගත්තොත් 8 දෙනෙක්. ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණී. ආගන්තුකයන් වශයෙන් වැඩම කරොත් දානය සකස් කළ පූජා කරන්න සුදුසුයි. පින් සලකාගෙන දන් දෙන්න සුදුසුයි. දුර සිට හෝ ගිහිල්ලා උන්වහන්සේලාට පුද පූජාවල් කරන්න සුදුසුයි. ඇඟිලි බැඳ දොහොත් මුදුන් දීලා වන්දනා කරන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති මේ ලෝකෙට පහළ වෙච්ච පින් කෙතක්. මේ ගුණ සිහි කරනකොට අර බය තැති ගැනීම නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා පින්වතුනි ජීවිතේ අපි තුනුරුවන් ගුණ සිහි කරන්න කෙනෙක් පෙළඹෙනවා කියලා කියන්නේ එයාගේ ජීවිතයට මහා විශාල පිනක් රැස් වෙනවා, අප්‍රමාණ පිනක් රැස් වෙනවා. දැන් අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙන්න හිතාගෙන නොයෙක් පින්කම් කරනවා. හැබැයි අපිට පුළුවන් බුදු ගුණ සිහි කරලා, බුද්ධානුස්සතිය වඩලා, ධර්මයේ ගුණ සිහි කරලා, ධම්මානුස්සතිය වඩලා, සංඝ ගුණ සිහි කරලා, සංඝානුස්සතිය වඩලා තමන් තුළ රැස් වෙන පින මිය පරලොවගේ ඥාතීන් සිහිපත් කළ අනුමෝදන් කරන්න. පින්වතුනි අපි කෙනෙකුට පින් දෙන්න නම් අපි ළඟ පිනක් රැස් වෙන්න ඉපැයි. පින අතර අග්‍රම පිනක්, මහා පුණ්‍ය ගංගාවක් අපට රැස් කරගන්න පුළුවන් නම් අන්න අපිට තව කෙනෙක් වෙනුවෙන් ඒ පින් අනුමෝදන් කරලා එයාගේ ජීවිතයටත් යහපත උදා කරවන්න පුළුවන්.
ඉතින් අද අපි බලමු බුදුරජාණන් වහන්සේගේ ගුණ අතර. දැන් මේ බුදු ගුණ, දැන් අපි මේ අරහම් බුදු ගුණය වේවා, සම්මා සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, මේ බුදු ගුණ මේ ලෝකෙ වෙන කවුරුත් බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ කෙනෙක්නේ කියලා උන්වහන්සේ ගැන වෙන කෙනෙක් කියපු දේවල් නෙමෙයි. වෙන ශ්‍රමණයෙක්වත් බ්‍රාහ්මණයෙක්වත් අඩු ගානේ මේ බුද්ධ ශාසනයේ හිටපු වෙන භික්ෂුවක්වත් බුදුහාමුදුරුවෝ උන්වහන්සේ මෙහෙම කෙනෙක්නේ කියලා අඳුන්වලා දුන්නවත්, දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙ වෙන දෙවි කෙනෙක්වත් කවුරුවත් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියලා උන්වහන්සේ ගැන කීව නෙමෙයි. ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේම උන්වහන්සේ තුල තියෙන මේ ගුණය සිංහනාදයක් කරනවා වගේ ලෝකයාට තමන් වහන්සේ විසින්ම පෙන්වලා දුන්නා. තථාගතෝ භික්ඛවේ අරහං, මහණෙනි තථාගතයන් වහන්සේ කියන්නේ නික්ලේශී කෙනෙක්. රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරපු කෙනෙක්. රහසින්වත් පව් කරන කෙනෙක් නෙමෙයි, රහසින්වත් පව් නොකරන කෙනෙක්. මේ දෙව් මිනිස් ලෝකයාගේ ආමිස පූජා, ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසු කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේම උන්වහන්සේ ගැන පෙන්වලා දුන්නා තථාගතෝ භික්ඛවේ සම්මා සම්බුද්ධෝ. මහණෙනි තථාගතයන් වහන්සේ කියන්නේ සම්මා සම්බුදු කෙනෙක්. ගුරු උපදේශ රහිතව මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං කියන ආකාරයට තමන් වහන්සේ විසින්ම බෝධි මූලයේදී අවබෝධ කරගත් කෙනෙක්. තථාගතෝ භික්ඛවේ විද්‍යාචරණ සම්පන්නෝ, බුදුහාමුදුරුවෝමයි උන්වහන්සේ තුල තියෙන මේ ගුණ. විද්‍යාචරණ සම්පන්න, මේ ගුණයන්ගෙන් උන්වහන්සේ යුක්තයි කියලා ලෝකයාට පෙන්වුවේ. තථාගතෝ භික්ඛවේ සුගතෝ, තථාගතෝ භික්ඛවේ ලෝකවිදු. මහණෙනි තථාගතයන් වහන්සේ සුගත, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සාන, බුද්ධ භගවා. එතකොට බුදුරජාණන් වහන්සේ තුල තිබුණේ ඔය ගුණ කීපේ විතරක් නෙමෙයි. බුදු ගුණ ගත්තොත් අචින්ත්‍යයි, අපට හිතලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ මම අපේ කාගේවත් අපේ නුවණට මේ බුදු ගුණ ගැන සම්පූර්ණ වටහා ගන්න පුළුවන් නුවණක් අපි කාටවත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට පින් රැස් කරගන්න, අපේ නුවණට තේරුම් ගන්න පුළුවන් විදිහට, පුළුවන් ප්‍රමාණයට ඒ බුදු ගුණ වලින් හකුලවල ඒ බුදු ගුණ කැටි කරලා අපට පෙන්වලා දීලා තියෙනවා. චතු විසරද බුද්ධ ඥානයන් හැටියට උන්වහන්සේ තුල තිබිච්ච විසරද ඥාන ගැන අපි කතා කරනවා. දස බල ඥාන, බුදුරජාණන් වහන්සේ තුල පිහිටි දස බල ඥානයන් ගැන අපි කතා කරනවා. උන්වහන්සේ තුල තිබිච්ච තිසැත්තෑ බුද්ධ ඥානයන් ගැන අපි කතා කරනවා. සූවිසි ප්‍රත්‍ය ඥානයන් ගැන අපි කතා කරනවා. නවරහදී බුදු ගුණ ගැන කතා කරනවා. මේ විදිහට බුදු ගුණ ගැන අපි බුද්ධ දේශනාවල සඳහන් තොරතුරු ඇසුරෙන් අපේ නුවණින් අපි හිතලා බුදුරජාණන් වහන්සේ ගැන අපි ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න. මේක සරලව අපි තේරුම් ගමු. විද්‍යා කියන්නේ අවබෝධය. චරණ කියන්නේ හැසිරීම. අවබෝධයට ගැළපෙන සිල්වත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔක තමයි සරල අදහස. අවබෝධයට ගැළපෙන සිල්වත් ජීවිතයක් ගත කරා. අපි තව විස්තර ඇතුව කියන අෂ්ට විද්‍යා, 15 චරණ ධර්ම, උන්වහන්සේගේ අවබෝධය ගැන අපි ගොඩාක් විස්තර කරගන්න. අපි මේ සරලව ගත්තොත් උන්වහන්සේ අවබෝධයට ගැළපෙන විදිහේ සිල්වත් ජීවිතයක් ගත කරා. දැන් අපි ලෝකෙ දිහා නිකන් බලමු. මේ ලෝකෙ මහා ප්‍රඥයෝ, මහා උගත්තු කියාගත්ත, සමහරලාවට ඉහළටම ඉගෙන ගත්ත උගතෙක් ඉන්න පුළුවන්. එයා සාමාන්‍ය භෞතික වශයෙන් වේවා යම් කිසි දේවල් හදාරලා එයා ලෝකෙ පෙනී ඉන්න පුළුවන් මම බොහොම උගත් කෙනෙක්. හැබැයි අපි මේ ලෝකෙ උගත් කියන බොහෝ දෙනෙක් තුල ඒ උගත්කමට ගැළපෙන විදිහේ චරිතවත් ජීවිත අපි දකින්නේ. සමහර මහාචාර්යවරු ඉන්න අමු බේබද්දු. සමහරලාවට මහා උගත්යයි කියන පිරිස එක්ක නොයෙක් දුරාචාරයට සම්බන්ධ වෙලා, සල්ලාලකම් වලට සම්බන්ධ වෙලා ලෝකේ
නොයෙක් ජාවාරංගොලට සම්බන්ධ වෙච්ච, හොරකංගොලට සම්බන්ධ වෙච්ච, නොයෙක් අපචාරවලට සම්බන්ධ වෙච්ච මහා උගත්තු හැටියට පෙනී ඉන්න අය ලෝකෙ කොච්චර ඉන්නවද? ඒ නිසා පින්වතුනි, අවබෝධය, ඒ අවබෝධයට ගැලපෙන උගත්කම, අවබෝධය, තමන් තුළ තියෙන ඥාන වටහා ගැනීමේ ශක්තිය, ඊට ගැලපෙන චරිතවත් සිල්වත් ජීවිතයක් ඇති කෙනෙක්. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥාන අපි කීපයක් වෙනම විමසලා බලමු එකින් එක. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ කල්ප ගණන් ආපස්සට දකින නුවණක් උන්වහන්සේට තියෙනවා. උන්වහන්සේගේ විද්‍යාව පුබ්බේ නිවාසානුස්සති ඥානය. පෙර ජීවිත බලන්න පුළුවන් කල්ප ගණන් ආපස්සට. පින්වතුනි, මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒ ශ්‍රාවකයන්ටත් ඒ ඥානය තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට තරම් නැහැ. ඒ කියන්නේ සමහර අය ඉන්නවා, සමහර ශ්‍රාවකයන් වහන්සේලා ත්‍රිවිද්‍යා ඇති අය, බහල ඇති පුබ්බේ නිවාසානුස්සති, චුතූපපාත, ආසවක්කය කියන මේ ඥාන තුනම පිහිටලා කෙලෙසුන්ගේ මිදිච්ච මහරහතන් වහන්සේලා අපි හඳුන්වනවා ත්‍රිවිද්‍යා ඇති මහරහතන් වහන්සේලා. තවත් මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච මහරහතන් වහන්සේලා අපි ධර්මයේ හඳුන්වනවා පංච අභිඥා ඇති මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාට මේ ත්‍රිවිද්‍යාවලට අමතරව දිබ්බ චක්කු, දිබ්බ සෝත, මේ හැකියා දෙකත් පිහිටනවා. තවත් රහතන් වහන්සේලා මේ ශාසනයේ ඉඳලා තියෙනවා ෂඩාභිඥා ඇති මහරහතන් වහන්සේලා. අර කරුණු පහට අමතරව පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතූපපාත ඥානෙ, ආසවක්කේ ඥානෙ, දිබ්බ චක්කු, දිබ්බ සෝත, ඊට අමතරව පරචිත්ත විඥානන, තව කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන්, 이르දි ප්‍රාතිහාර පාන පුළුවන් 이르දි විද ඥාන, ෂඩාභිඥා ඇති මහරහතන් වහන්සේලා වැඩ හිටියා. හැබැයි මේ සියලුම ශ්‍රාවකයෝ ගත්තා ඒ අයගේ ඒ අවබෝධය, ඒ ඥානය, ඒ පරාසය සීමාවක් තුළ පිහිටලා තියෙන. බුදුරජාණන් වහන්සේගේ එහෙම නෙමේ, අනන්තයට විහිදිලා යන, අපට හිතාගන්නවත් බැරි එකයි. සමහර ශ්‍රාවකයෝ හිටියා කල්පයක් ආපස්සට පෙර ජීවිත බලන්න පුළුවන්. සමහර අයට ආත්ම 7ක් ආපස්සට දකින්න පුළුවන්. සමහර අය කල්ප 100ක් ආපස්සට බලනවා. එතකොට මේ විදිහට ඒ අයගේ පෙර ජීවිත දැකීමේ පුබ්බේ නිවාසානුස්සති ඥානය යම් සීමාවක් තුළ නතර වෙනවා. පෙර ජීවිත දකින්න පුළුවන්. හැබැයි ඒ අයට අනන්තයට ආපස්සට එහෙම අපිට හිතා ගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ පෙර ජීවිත සංවට්ට විවට්ට කල්ප ගණනින් ආපස්සට බලන්න පුළුවන්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ සංසාරය ගැන බුදු ඇසින් දැකලා උන්වහන්සේ අපට කරපු දේශන දිහා ගනිද්දී අපිට හිතා ගන්නවත් බෑ. සමහර දේවල් මේ මිනිස්යන්ට බුදු ඇසින් දකින දේවල් තේරුම් කරන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ නිසා උපමාවලින්, සමහර උපමේය වලින් කල්ප ගණන් අතීතයට ගෙවිච්ච කාල, කල්පයක් කියන්නේ මේව සමහර වේව බුදුහාමුදුරුවෝ උපමාවලින් අපිට පෙන්නවා. මේ මනුස්ස මනසට ඒක තේරුම් ගන්න තරම්වත් අපේ නුවණ වැඩිලා නැති නිසා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බමුණෙක් අහනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, අතීතයට ගෙවිලා ගිය කල්ප කොච්චරක්ද? මේ අතීතයට ගෙවිලා ගිය කල්ප කොච්චරක් තියෙනවද කියලා අහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ, බ්‍රාහ්මණය, අතීතයට ගෙවිලා ගිය කල්ප 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානෙන් ඉලක්කමින් කියන්න බැරි තරම් දීර්ඝයි. අනේ ස්වාමීනි, උපමාවක් කියන්න. බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා, ගංගානම් ගඟ හිමාල කඳු මුදුනින් ආරම්භ වෙන්නේ. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත පසු කරගෙන යොදුන් 100 ගානක් පසු කරගෙන ගිහිල්ලා මහා සාගරයට වැටෙනවා. මේ ගඟ සමහර තැන්වලින් කිලෝමීටර් ගණනක් පළලයි. ඒසා විශාල මහා ගංගාවක් මේ ගංගානම් ගඟ. බුදුරජාණන් වහන්සේ වදාලා, බමුණ,
මේ ගඟ පටන් ගන්න තැන ඉඳන් මහා සාගරයට වැටෙන තැන දක්වාම ගම් දෙපස ගම් පතුලේ තියෙන වැලි කැට ටික ගණන් කරලා හිතාගන්න පුළුවන්. අනේ ස්වාමීනි හිතන්නවත් බෑ කියෝ. අපිට ගඟේ වැලි තිය අඩු ගන්න නිකන් වැලි අහුරක් කරා වැලි කැට ටික ගණන් කරගන්න තේරෙනවද? කොහොම හරි එකක් දෙකක් හරි මග ඇරෙනවා. මේ ගංගානම් ගඟේ පටන් ගත්ත තැන ඉඳන් මහා සාගරයට වැටෙන තැන දක්වා ගඟ දෙපස ගම් පතුලේ තියෙන වැලි කැට යම්සේද අතීතයට ගෙවිලා ගිහින් තියෙන කල්ප ඊටත් වඩා වැඩි කියලා හිතාගන්න කියෝ. එතකොට අපිට පේනවා සංවට්ට විවට්ට මේ විශ්වය හටගෙන නැති වෙලා විනාශ වෙලා යන මහා කල්ප ගණනින් ආපස්සට ගත්තත් කෙලවරක් හොයන්න බෑ. අනමතග්ග කියලා සංයුක්තයක් සංයුත්ත නිකායේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශන ගොඩාක්ගේ දේශනාවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමන බුදු ඇසින් දැකලා අපට පෙන්නනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින්න පඤ්ඤා ඇති. මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි. කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. ඒ තරම් දිග සසර ගමන. එතකොට ඒ සංසාර ජීවිත ආපස්සට කල්ප සිය ගණනකින් අසංකේය ගණනකින් ආපස්සට බැලුවත් උන්වහන්සේට දකින්න පුළුවන් තමන් කවද කොතන කොහේ හෝ මොන නමකින් හරි කොයි ලෝකෙක හරි ඉපදිලා හිටපු ආත්ම ඒ ජීවිතවල කරපු කියපු දේවල් ඒවැ විපාක මේ සංසාර ජීවිත සියල්ල ආපස්සට දකින නුවණ බුදුරජාණන් වහන්සේ තුළ පිහිටලා තිබුණ. අන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්ච එක විද්‍යාව. ඊළඟට පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදීම උපදවාගත්ත දෙවනි විද්‍යාව තමයි චුතූපපාත ඥානය. කෙනෙක් මැරුණට පස්සේ චුත වෙනවා. තමන්ගේ ආත්මෙන් තමන්ගේ ඒ ශරීරය අතහැල කෙනෙක් චුත වෙනවා. උප්පාද කියන්නේ ආයමත් කර්මාන්රෝපී උපතක් කරා යනවා. ඕක වෛද්‍යවරයෙක් දකින්නේ නෑනේ. සාමාන්‍ය ලෝකයයි දකින්නේ මෙයා මැරිලා. අනේ මෙයා මැරුණා. මෙයාගේ පණ ගිහිල්ලා. වෛද්‍යවරයෙක් නම් එක්ක නලාව තියලා බලයි, නාඩි අල්ලලා බලයි. එතකොට මෙයාගේ හදවත නතර වෙලා පෙනහළු හුස්ම වැටෙන්නේ නැහැ. එතකොට මේ වගේ ලක්ෂණ ඔස්සේ වෛද්‍යවරු එයාව බලලා තමන්ට තියෙන අර ඉන්ද්‍රිය මේ ඥානයන්ට අනුව ඒ අය බලලා කියනවා මෙයා මැරිලා. සමහරලාට කියනවා දැන් ටික වෙලාවට කලින් මෙයාගේ පණ ගිහිල්ලා තියෙනවා. මෙයා ස්පිරිතාලට ගේනකොට මගදී පණ ගිහිල්ලා. සමහරලාවට ඒ අය මරණ පරීක්ෂණයක් කරලා හරි මිනිහ කපලා බලලා හරි මොනවා හරි හේතුවක් හොයාගන්න හදනවා කොහොමද මැරුණේ. බුදුරජාණන් වහන්සේ මිනිස්සුયો ගැන විතරක් නෙමෙයි මේ ලෝකේ සෑම සත්වයක්ම ඒ සත්ව ලෝක වලින් චුත වෙන හැටි මිනිසෙක් වේවා තිරිසංගත සතෙක් වේවා ප්‍රේතාත්මයක ඉන්න ප්‍රේතෙක් වේවා දෙව්ලෝක දෙවි කෙනෙක් වේවා නිරේ නිරිසත්වයෙක් වේවා නාග ලෝකේ නාගයෙක් වේවා දෙව් බඹුන් වේවා සෑම සත්වයක්ම ඒ සත්ව ලෝක වලින් චුත වෙනවා. ඒ චුත වෙලා ආයමත් කර්මාන්රෝපීව ඒ සැනින් ප්‍රතිසන්දිය ලබනවා. චිත්තක්ෂණයක වෙනසයි. ඉතින් මේ චිත්ත පරම්පරාවල් එක ගත්තොත් මෙන්න මේක බුදුරජාණන් වහන්සේට බුදු ඇසින් දකින්න පුළුවන්. උන්වහන්සේ උපමාවක් පෙන්නන මේ උපමාවක්. මේක හරියට කන්දක් මුදුනේ ඉඳන් නගරයක් දිහා බලාගෙන ඉන්න ඇස් ඇති පුරුෂයෙක් දකිනවා මේ පාරේ එහා මෙහා යන මිනිස්සු නගරයක. අපි හිතමු සෙනඟ පිරිච්ච නගරයක්. කඩවල් තියෙනවා, ගෙවල් තියෙනවා, නගරේ පාරවල් වීදිවල මිනිස්සු ඇවිදගෙන යනවා. අර කඩේට යනවා, බඩු ගන්නවා, එළියට එනවා, ඊළඟ ගෙදරට යනවා, මගදී ආයත් එක්ක කතා කරනවා, තව කඩේකට යනවා. එතකොට මේ වගේ මිනිස්සු එහා මෙහා යන දිහා ඇස් දෙකෙන් බලාගෙන ඉන්නේ යම්සේද ඇස් ඇති පුරුෂයෙක් කන්දක් උඩට හරි යම් ඉහළ තැනක ඉඳන් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේට මිනිස් ඇස ඉක්මවා ගිය උන්වහන්සේට දිවසකින් මේ ඥාණයෙන් චුතූපපාත ඥාණයෙන් උන්වහන්සේ දකිනවා
ඒ සත්වයන් ඒ සත්ව ලෝකලින් චුත වෙලා මනුස්්‍යයෝ මනුස්ස ලෝකෙන් චුත වෙලා නිරේ යන. සමහර මිනිස්සු මනුස්ස ජීවිත අතහරින්නකොටම දෙවිවරු වෙලා දිවිය ලෝකෙ පහළ වෙනවා. සමහරු ආයමත් මවකුසක පිළිසිඳ ගන්න. සමහර තිරිසන් සතුන් මිය ගිහිල්ලා මිනිස් මවකුසක පිළිසිඳ ගන්න. සමහරු ආයමත් එවැනිම ලෝකවල උපදිනවා. ඒ සත්වයන් සත්ව ලෝකෝලින් චුත වෙන ආකාරයත් කර්මාන රූපිය උපත කරායන ආකාරයක් දකිනනුවන චුතූප පාතඥානි. ඔබ මම සරණගේ අපේ බුදුරජාණන් වහන්සේට පුදුමාකාර විදිහට පිහිටලා තිබුණු. මේ නුවනින් උන්වහන්සේ මේ ලෝකෙ සෑම සත්වයක්ගේම සංසාර ජීවිතවල තියෙන භයානක අනතුර උන්වහන්සේ දකිනවා. ඒ වගේම උන්වහන්සේ දේශනාව සඳහන් වෙනවා බුදුහාන්දුර පෙන්නවා මහණෙන උන්වහන්සේ සමහර වෙලාවට මේ වගේ සමහර පුද්ගලයෝ කියන කරන දේවල් එක්ක අකුසල් කර කර පවකං කර කර සිතකයි වචනෙන් දුස්සීල කංකර කර ජීවත්වෙනවා. තාම් මැරිල නෑ. බුදුරජාණන් වහන්සේ යා දිහා දැක්ක ගමන් දිවසින් දකිනවා මෙයා මේ විදිහටම මේ අකුසල් කර කර ගියොත් නං තවටික දවසකි මෙයා මිය ගිහිල්ලා නිරේ උපදිනවා කියල බුදු හාමුදුරුව කල්තියාම යා ගැන බුදු ඇසින් දකිනවා. මොකද යාගේ කර්ම සකස්වෙවි යන ආකාරයට යා චුත වුණහම උපදින්න මෙතනයි කියල කල් ඇතුව දකිනවා. පස්සෙ කාලෙක බුදුරජාණන් වහන්සේට බුදු ඇසින් දකින්න ලැබෙනවා ඒ විදිහට මේ කෙනා මිය ගිහිල්ලා නිරේ උපදිලා දුක්විදින ආකාරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ සමහර පුද්ගලයෝ දිහා දැක්කට පස්සේ ඒ අය අකුසල් කර කර පවකං කර කර දුස්සීලකං කර කර ජීවත්වෙන රටාව දැකලා මෙයා මේ විදිහට හිටියොත් නම් තිරිසල් ලෝකෙ උපදිනවා. මෙයා මේ විදිහට දිගටම හිටියොත් නං ප්‍රේත ලෝකෙමයි උපදින්නේ කියලා කල් ඇතුව බුදු හාමුදුරු බුදු ඇසින් දකිනවා. කාලෙකට පස්සේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ඒ පුද්ගලයා ඒ ලෝකෝල ඉපදිලා ඉන්න ආකාරයක් දකිනවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් බැරිච්ච ගමන් උපදිනාකාරයක් ඊට කලින් එයා ජීවත් වෙලා ඉන්න ඇද්දි රැස් කරන කර්මවලට අනුව මැරිලා උපදින ආකාරයක් උන්වහන්සේට දකින්න පුළුවන් කල් ඇතුවම. මෙවැනි මහා පුදුම විද්‍යාවන්ගේ ඥානයන්ගෙන් එනිසා ඒවට විද්‍යාවල් කියලා කියන්න. පුබ්බේ නිවාසානුස්සති ඥානේ චුතූප පාත ඥානේ ඊළඟ එක තමයි ආසවක්කේ ඥානි. උන්වහන්සේ චතුරාරි සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ කිරීමත් සමගම තමන් වහන්සේ තුළ දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් නොපෙනෙන සසර ගමනේ මේ හිත ඇතුළේ සකස් වෙලා තිබ්බ ක්ලේශයන් ආශ්‍රව අනුසේ සහිතව සම්පූර්ණයෙන්ම තමා තුළින් ප්‍රහාණය වනා කියෙන අවබෝධය ආසවක්කේ ඥානයෙන් යුක්තයි. ඊළඟට පිංහතුනි බුදුරජාණන් වහන්සේට තියෙනවා දිබ්බ චක්කු දිබ්බ සෝත දිබ්බ චක්කු කියලගෙන දැන් අපිටත් ඇස් තියෙනවනේ. අපේ ඇස් දෙකෙන් අපිට ඇහැ හොඳට පේනවනම් අපිට පේන්නේ සීමාවක් තුළ. දැන් සමහරලාවට අපි නිකා හිතම ඔබ ලංකාවේ කොළඹ ඉන්න කෙනෙක් නම් ඔබේ ගෙදර ඔබේ මේ බිත්ති ටික ඔබේ වටපිට එලියට ගිහින් බලපුහම ඈතට පේන සීමාවක් තුළ පේනවා. ඔබට ගෙදර ඉඳගෙන නුවර වෙන දෙයක් අනුරාධපුරේ වෙන දෙයක් පොළොන්නරු වෙන දෙයක් ඔබේ ඇසින් මේ ළඟ ඉඳන් දකින්න වගේ දකින්න බෑ. සමහරලා රූපවාහිනියක් දිහා බලා ඉන්නකොට ඒකේ පේන දෙයක් පෙනේ. නමුත් දිවස කියලා කියන්නේ තමන් හිත යොමු කරපු සැනින් ඕනෑම තැනක තියෙන දෙයක් මේ ළඟ ඉඳන් දකිනවා වගේ දකින්න පුළුවන් නුවණ. ඒක භාවනා කරලා ඇති කරගන්න ඥානයක් හැකියාවක් දිබ්බ චක්කු. අපේ බුදුරජාණන් වහන්සේට දිව්‍ය ලෝකයේ දෙවිවරු දිව්‍ය සභාවේ රැස් වෙලා ඒ සිදු කරන කතාබහ මේ ළඟ සිද්ධ වෙන දෙයක් වගේ බුදුරජාණන් වහන්සේ ඇස් දෙකින් දකිනවා. සුරාසුර දෙවියන් අතර ඇතිවෙන යුද්ධ ඒව බුදුහාමුදුරුවෝ දකිනවා. ඒව දැකලා තමයි බුදුරජාණන් වහන්සේ ඇතිවෙච්ච සිදුවීම් කතාබහ මුල් කරගෙන දජග්ග සූත්‍රයේ දේශනා කරන්න. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවිවරු ඒ මොහොතේ කරන කියන දේවල් හිත යොමු කරපු සැනින් මේ ළඟ දකිනා වගේ
බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට දිවසට පේනවා. සමහරලාට බුදුරජාණන් වහන්සේ බලනවා ශ්‍රාවකයෝ දිහා කෝමේ සාරිපුත්ත දැම කොහෙද ඉන්නේ මොකද කරන්න කෝමයි මොග්ගල්ලාන ධර්මය සඳහන් වෙනවා අංගුත්තර නිකායේ පචලායන කියල සූත්‍රය මේ දේශනාවන පචලාය. මුගලන් හාමුදුරුව සෝවාන් උනේ ගිහි කාලෙවනේ කෝලිතනේ ගිහි නම උපතිස්ස කියන තරුණය අසජී මහරහතන් වහන්සේගෙන් ගාථාවක් කහල සෝවාන්වා. මේ ගාථාව උපතිස්ස තමන්ගේ යාලෝ හොයාගෙන විල්ලකිව යාලුව යහලුව මට ධර්මය ලැබුණා ඔබහාගන්න බොහෝම සද්ධාය වැඳගෙන මහපාරෙම මේ ගාථා වහල අවසන් වෙනකොට කෝලිතා සෝවාන් වුණා. ති මේ දෙන්න පස්සේ සංජය කියන පරිබ්‍රාජකයාගේ පිරිසෙනුත් කොටසක් එක්ක බුදු හාමුදුරු මුණ ගැහෙන්න ඇවිල්ල බණහල පැවිදි වුණ. මුගලම් හාමුදුරුව පැවිදි වෙලා සති දෙහකට වගේ පස්සේ තමයි උන්වහන්සේ රහත් වෙලා තියෙන. ඒ පැවිදිවෙච්ච මුල් දවස්වල උන්වහන්සේ වීරිය වඩනවා. හැබැයි මුගලන් හාමුදුරුවන්ට හරියට මුල් දවස්වල නිදිමත මේ තීන මිද්දේ බලවත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ බැලුවා කෝමේ මොග්ගල්ලාන මොකද කරන්න භාවනා කරනවද වීරිය වඩනවාද කියලා බුදු වැසිම් බැලූ. බලනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා මුගලන් හාමුදුරු භාවනා කරන්න වීරිය වඩනවා නිදි කිරා වැටෙනවා. භාවනා කරනුන්න වාඩි වෙලා හිටියට හොද්දටම නිදි කිරා වැටෙනවා. ඒ සැනින් දික්කල හතක් අකුලනවා වගේ හකොලපු අතක් දිගහැරිය වගේ බුදුරජාණන් වහන්සේ ඉරදී මුගලන් හාමුදුරු ඉදිරියට වැඩම කරනවා. වැඩම කරලාහන මොග්ගල්ලාන මොකද මේ තීන මිද්දේ බලවත්වෙනවා නේද අනේ හෙමයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන උපක්‍රම රැසක් එක්ක ධර්ම දේශනාවක් කරා භාවනාවිදි නිදිමත නැති කරගන්න ආකාරය. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් දිහා බුදු ඇසිම් බලනකොට මේ ළඟ සිද්ධ වෙන දෙයක් වගේ බුදුරජාණන් වහන්සේට දිවසිම් පේනවා එකටකෙන දිබ්බ චක්කු. ඊළඟට පිංහතුනි ඔබ මම සරණග අපේ බුදුරජාණන් වහන්සේ දිබ්බ සෝත සෝත කියන්නේ ඇසීම අපේ කනට ඇහෙන සබ්ද සීමාවල් තිනොද මනුස්සේකුට සාමාන්‍ය සබ්ද ඇහෙනවා. ඒ ඇහෙන්න සීමාවක් තුළ හැබැයි සමහරලාට මේ ළඟ කතා කරත් ඇහෙන් නැති වෙලාවලු තියෙන පුළුවක් කෙනෙකුට අවධාන වෙනස් වෙච්ච වෙලා හැබැයි අපිට ඇහෙන සීමාවක් තුළ ඔබට ගෙදර ඉදං සමල්ලාට රේඩියකින් ටීවකින් වෙන කොහැරි ඇත පෙන්න්න එකක් නෙමෙයි. ඔබ ඉන්න තැන ඉඳං ඔබට වෙන ඇත නගරක දෙන්නෙක් කතා කරන දෙයක්. ඔබේ හිතවතුන් කතා වෙන දෙයක්. සමහල්ලාට වෙන සිද්ධ වෙන කතා බහක් ඔබට අහන්න බෑ අපිට හැකියාවනෑ. පිංහතුනි අපි සරණගේ බුදුරජාණන් වහන්සේගේ දිබ්බ සෝත හැකියාව කියන්න උන්වහන්සේ දෙවියන් ධර්ම සාකච්ඡා කරද්දී දිවිය ලෝක වෙන කතා බස් ගන්ධ කුටියේ නම් උන්වහන්සේට හිතයොමු කරද්දී මේ ළඟ උන්වහන්සේ ඉදිරි පිට කතා වෙනවා වගේ උන්වහන්සේගේ දිබ්බ සෝතයට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ කාරණා මුල් කරගෙන දහම් දෙසනවා මහනෙන මේ වෙලාවෙ දෙවියන් අතර මෙහෙම කතාබහක් ඇති වෙනවා. ඒ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. එදකොට අපිට පේනවා බ්‍රහ්ම ලෝක බ්‍රහ්ම දෙවියවරු සාකච්ඡාවක් කරන ධර්ම කරුණු. ඒ ඇති වෙන සාකච්ඡාව බුදුරජාණන් වහන්සේට මේ ළඟ කෙනෙක් කතා කරනවා වගේ දිබ්බ සෝතයෙන් අහගෙන ඉන්න පුළුව. පිංහතුනේ භික්‍ෂූන් වහන්සේලා අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡා ධර්ම සංවාද මේ හැම දෙයක්ම සමහරලාට බුදුරජාණන් වහන්සේ සැනින් පෙනීන්නවා. ඉරදියෙන් පෙනීන්නවා. පෙනීඉදලා නිවැරදි කරමින් දහම් දෙසනවා. ඔබ මම සරණග අපේ බුදුරජාණන් වහන්සේ තුළ පිහිටි විච්චා උන්වහන්සේගේ අවබෝධඥාන අපි මේ කතා කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේට පුළුවන් පරචිත්ත විජානන කෙනෙක්ගේ හිත ඔබ හිතන දේවල් කෙනෙක් ඔබට කියන්න බෑනි තව කෙනෙක් හිතන දේවල්. බුදුරජාණන් වහන්සේට කෙනෙක් හිතන දේවල් ඔහු හිතනකොටම බුදුරජාණන් වහන්සේ දන්නවා එයා මෙන්න මේකයි දැන් හිතුයි මේකයි හිතුයි. කෙනෙක්ගේ හිත කියවන්න පුළන් පරචිත්ත විජානන තව කෙනෙක්ගේ හිත කියවීමේ හැකියාව බුදුරජාණන් වහන්සේ තුළ තියෙන. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ
ධර්මාවබෝධයට කෙනෙක් දමනය කරද්දී ආදේශනා ප්‍රාතිහාරය හැටියට සඳහන් වෙනවා කෙනෙක්ගේ හිත කියවනවා. එහෙම කියවත් ඔහු දමනය වෙන මේ කෙනා මහා පුදුම කෙනෙක්නේ, මං හිතන දේ මේ කෙනා දකිනවන කියලා ඔහු දමනය වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙක් නිවන් අවබෝධයේ පිණිස හික්මවන්න ඉරදි ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාරය, ප්‍රාතිහාර 3ක් යොදාගත්තා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ අතර ආදේශනාව කියන්නේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් හිතන සිතුවිල්ල දැකලා ඒක කියවලා තේරුම් ගන්න පුළුවන්. එයා හිතන දේ දකිනවා. පින්වතුනි, අපි සරණ ගිය ඔබ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ 이르දිවිද ඥාන, ඊළඟට උන්වහන්සේට තියෙනවා අනන්ත 이르දිමේ හැකියාව. දැන් ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනයේ මුගලන් මහරහතන් වහන්සේ 이르දිවන්තයන් අතර අග්‍රයි. හැබැයි බුදුරජාණන් වහන්සේට විතරයි යමා මහ පෙළහර පාන්න පුළුවන්. එහෙනම් අපිට පේනවා මුගලන් මහරහතන් වහන්සේ 이르දිවන්තයන්ගෙන් අග්‍ර වුණත් මුගලන් හාමුදුරුවන්ට යමක මහා ප්‍රාතිහාරය පාන්න බෑ. බුදුරජාණන් වහන්සේට පුළුවන්. එහෙනම් බුදුහාමුදුරුවෝ තමයි මේ තුන් ලෝකෙම, මේ විශ්වයේම 이르දියෙන් අගතැන්පත්ම කෙනා. බුදුරජාණන් වහන්සේගේ 이르දිමේ හැකියාව උන්වහන්සේට නොපෙනී ගමන් කරන්න පුළුවන්. පොළොවේ කිමිදිලා තව තැනකින් 이르දිය මතුවෙන්න පුළුවන්. ඕනම තැනකින් මතුවෙන්න පුළුවන් කියන. හරියට ජලයේ කිමිදිලා තව තැනකින් මතුවෙනවා වගේ හිතා ගන්නවත් බෑ අපිට. අහසින් ගමන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ 이르දිමේ හැකියාව. උන්වහන්සේ දෙව්ලොවට යනවා, බඹලොවට යනවා. අහසින් නොයෙක් ප්‍රදේශවලට සංඝයා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩි. සමහර අවස්ථාවල කිසිම 이르දියක් නැති අය පවා බුදුරජාණන් වහන්සේගේ 이르දි බලයෙන් දැන් නන්ද කුමාරයා ජනපද කල්යාණි ගැන හිත පසු තැවි හිටපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාගේ අතින් අල්ලගෙන දෙව්ලොවට එක්කන් ගියා. දිව්‍ය සැප සම්පත් පෙන්නලා අප්‍රමාදී කෙරෙව වීරිය වඩන්න. මේ වගේ සැප සම්පත් ලබාගෙන යන මගක් මේ ඔබ වීරිය වඩන්න. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ 이르දිමේ හැකියාව. එවැනි අනන්ත 이르දිමේ හැකියාවකින් යුක්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේලාට පමණක්, ශ්‍රාවකයන්ටවත් නැති බුදුරජාණන් වහන්සේලාට පමණක් තියෙන තව හැකියාවල් තියෙනවා. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානි, කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන් දැකීමේ නුවණ. වෙන සාරිපුත්ත හාමුදුරුවෝ, ඔබ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපති. බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි. හැබැයි බුදුරජාණන් වහන්සේට විතරයි කෙනෙක් දිහා බලලා ඒ කෙනාගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවෙ දකින නුවණ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයේ තියෙන බුදු කෙනෙකුට විතරමයි. ඉලක්කෙට දහම් දෙසනකොට දැන් බලන්න චුල්ලපන්තක හාමුදුරන්ට ගාථාවක් පාඩම් හිටින් නැති කෙනාට පුංචි රෙදි කඩක් දුන්නේ. රජෝහරණං කියලා පිරිමදින්. ඒ රෙදි කඩ පිරිමදිනකොට ධර්ම අවබෝධය ලැබුණා. සමහර අයට බුදුරජාණන් වහන්සේ නෙළුම් මලක් මවල දෙනවා. එක්ක ජේතවනේ නෙළුම් විල ළඟට ගිහිල්ලා අර නෙළුම් මලක් දිහා බලාගෙන ඉන්න කියලා යොමු කරනවා. ඒ මල පර වෙලා යනකොට ඒ තුලින් තමන්ගේ ජීවිත යථා ස්වභාවය වැටහිලා ධර්ම අවබෝධය ලබනවා. කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවෙන් දකින්න පුළුවන් හැකියාව ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ මේ ලෝකෙ වෙන කාටවත් නැහැ. බුදුරජාණන් වහන්සේ නමකට පමණයි තියෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ඥාන, දැන් අපි මේ අවබෝධය ගැන අපි මේ ඥාන වලින් කතා කරාට උන්වහන්සේලාගේ බුද්ධ ඥානයන් අනන්තයි. නවරහදී බුදුගුණ, සූවිසි ප්‍රත්ති ඥාන, චතු විසරද ඥාන, තිසැත්තෑ ඥාන, දස බල ඥාන, ඔය බුදුරජාණන් වහන්සේලා තුළ තියෙන බුද්ධ ඥානයන් ගැන අපි ඔහොම කතා කරාට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා, මහණෙනි බුද්ධ විෂය අචින්ත්‍යයි.
ඒ අචින්ත්‍ය වූ බුද්ධ විෂයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අල්ප මාත්‍ර ප්‍රමාණයක් තමයි අපි මේ කතා කරලා අනේ අපි සරණගේ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ගුණ ඇති කෙනෙක් නේද කියලා හිත පහදවාගෙන අල්පමාත්‍ර හරි පිනක් රැස් කරගන්න අපි මේ උත්සාහයක් ගන්න. ඒ නිසා මේ ගුණ සිහි කරන්න. දැන් අපි බුදුන් අදිනකොට ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ අපි ඒවා කියනවා. නම් පොඩි දරුවොත් කියනවා. හැබැයි බොහෝ දෙනෙක් මේ අර්ථ වශයෙන් මොකක්ද මේ ගුණේ මේ පාලියෙන් අපි කියන මේ ගාථාවක මේ අර්ථය මොකක්ද? අර්ථ වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නම් කොච්චර පිනක් අපි තුල රැස් කරගන්න පුළුවන්. පින්වතුනි ඔබ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අනන්ත අවබෝධ ඥානයන්ගෙන් යුක්තයි. ඒ අවබෝධයටම ගැලපෙන සිල්වත් ජීවිතයක් ඇති කෙනෙක්. උන්වහන්සේගේ සිල්වත්කම චරණ ධර්මයන් උන්වහන්සේ තරම් සිල්වත් කෙනෙක්. අපි සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා තුළ තියෙන මේ සීලය, චරණ සීලය, උපසම්පදා සීලය අපි එක එක සිල්වත්කම් ගැන කතා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සීලේ උන්වහන්සේ රහසින්වත් පව් නොකරපු කෙනෙක්. උන්වහන්සේ බුදු වෙලා බෝධි මූලයේදී විමසලා බැලුවා උන්වහන්සේට වඩා සිල්වත් කෙනෙක් මේ ලෝකේ මිනිස්සු අතර කොහෙවත් නැහැ. දෙවියන් අතර ඒත් නැහැ. බ්‍රහ්මයන් අතර ඒත් නැහැ. මේ විශ්වයේ කොහෙවත් නැහැ. උන්වහන්සේ අවසානයේ තමන් වහන්සේට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් උන්වහන්සේට උපදේශක් ගන්න තමන් වහන්සේට වඩා උසස් ගුණයක් වඩපු කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. අවසානයේ තමන්ම අවබෝධ කරගත්ත මේ උතුම් ධර්මයේම තමන්ගේ ගුරුවරයා බවට පත් කරගත්තේ බෝධි මූලයේදී උන්වහන්සේ නිසායි. මේ ලෝකෙම ඉන්න සිල්වන්තම කෙනා, මේ ලෝකේ පහළ වෙච්ච සීලවන්තම උත්තමයන් වහන්සේ, මේ ලෝකේ පහළ වෙච්ච ප්‍රඥාවන්ත අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්ත ඒ උත්තමයන් වහන්සේ සරණ යන්න ඔබට මට වාසනාව ලැබුණා. ඒ නිසා අපි ඒ බුදුරජාණන් වහන්සේ තුල පිහිටි ඒ ගුණ විජ්ජා චරණ සම්පන්න සරලව හිතන්න. ගොඩාක් විස්තර ඇතුව ඔබට තේරුම් ගන්න බැයි නම් ඔබ සාමාන්‍යයෙන් සරල අර්ථය හරිය. මොකද අපි ගාථාවක් කියනකොට අපි මේ ගාථාව ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මෙහෙම බුදු ගුණ කියාගෙන යනකොට අපිට ගොඩාක් විස්තර ඇතුව හැබැයි දැනගන්නට ඕනේ. විස්තර ඇතුව අපි තේරුම් ගත්ත කෙනෙකුට අපිට බුදුන් වදිනකොට සිහි කරන්න පුළුවන් උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න. උන්වහන්සේ තුළ මේ වගේ අනන්ත බුද්ධ ඥානයන් තිබුණා. ඒ අවබෝධයට ගැලපෙන උතුම් සීලයක් ඇති මේ තුන් ලෝකෙම හිටපු සිල්වන්තම කෙනා. එතකොට මේ විදිහට අපි බුදු ගුණ මෙනෙහි කරනවා නම් එක බුදු ගුණයක් හරි එක බුදු ගුණයක් හරි අපි අපේ ජීවිතය තුළ මෙනෙහි කරනවා නම් අපට අප්‍රමාණ පිනක් රැස් වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරා මහණෙනි කෙනෙක් මරණ මංචකේ බුදුගුණ සිහි වුණොත් මයි සද්ධා මත්තම් පේම මත්තම් සබ්බේතේ සග්ග පරාය. යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන බුදුගුණ අරමුණු වුණොත් බුදුගුණයක් සිහි වුණොත් සද්ධා මාත්‍රයක් හරි බුදුරජාණන් වහන්සේ ගැන හිතේ ඉපදුණොත් සබ්බේතේ සග්ග පරායන ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා මරණ මංචකේ දහසක් අකුසල යටපත් කරගෙන ආසන්න කුසලයක් හැටියට කෙනෙක් තුළ පිනක් මතු කරගන්නවා නම් ඒ බුදුගුණ සිහි කිරීමේ කුසලයේ මයි ඒ මොහොතේ ඒ තරම් බලවත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි අපි මේ මොහොතක් හරි බුදුගුණයක් සිහි කරලා මේ ධර්ම ශ්‍රවණය තුලින් බණ ඇසීම තුලින් බුදුගුණ මෙනෙහි කිරීම තුලින් බුදුගුණ සිහි කිරීම තුලින් කොයි තරම් පිනක් මේ කාලය තුල අපේ ජීවිතේ රැස් වුණාද. ඒ නිසා ඔබ නිතර තුනුරුවන් ගුණ සිහි කරන්න. බුදුන් වදිනකොට බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් එකින් එක මෙනෙහි කරන්න. නිදාගන්න ගියත් බුදු ගුණ සිහි කරන්න. දැන් බලන්න පරණ ආච්චිලා සීයලා ගැන හිතන්න. සමහර අය ඉස්සර පරණ ආච්චිලා සීයලා උදේ පාන්දර ඇඳෙන් බහින්න ඇඳේ ඉඳගෙන
ඉතිවිසෝ ගාථාව කියලා ඇඳෙන් බහින්නේ. ඊළඟට බුදුන් අදින උදේ පාදර නැහිටපු ගමන් පැන් එකක් හරි පෙරලා ඉක්මනට ගාථාවක් කියලා කෙටියෙන් හරි බුදුන් අදිනවා. ඊට පස්සේ ගෙදර උයන්න ගත්තා හාල්ටික අරගෙන තියලා සමහර මුට්ටි අතගාල් මුට්ටියට වදිනවා. ඇයි ඉස්සල්ලාම පළවෙනි ටික බුද්ධ පූජාවට වෙන් කරන්න. ගෙදර ආහාර උයපු ගමන් ළමයි යන්නනවා බඩකිනි අම්මේ කන්න ඕන බඩකිනි. කොච්චර කිව්වත් දරුවන්ට කෑම ටික බෙදන්න කලින් ඉක්මනට බුද්ධ පූජාව තියලා බුදුන් වැන්දා. ඊළඟට සමහරල හවස් වරුවේ දවල්ට සමහරලාවට ගෙවල් වල තුන් වේලම උයන්නේ. දවල්ට සමහරලාවට පැන් එකක් හරි තියලා වෙලාවට ඉක්මනට බුදුන් අදිනවා. හවසට මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා හොඳට පිරිත් ටිකක් කියලා ගෙවල් වල තුන් සූත්‍ර කියලා පරණ ආච්චිලා සියලා බුදුන් ඇන්දා. සමහර අය නිදාගන්න ගිහිල්ලා ඇඳේ ඉඳන් සමහර පරණ ආච්චිලා ඉතිවිසෝ ගාථාව 7 සැරයක් කියලා සමහර සීයලා ඇඳේ ඉඳන් බුදුගුණ සිහි කරලා නිදාගත්තේ. බලන්න දවසකට කී වතාවක් බුදුගුණ සිහි වුණාද කියලා. ඒ නිසා මරණ මංචකේ හරි බුදුගුණ සිහි කරගත්ත පිනෙන් සුගතිය උපදින්න ඒ අයට ඒ පින බලවත් වුණා. ඒ නිසා නිතර බුදුගුණ සිහි කරන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන බුදුගුණ මෙනෙහි කරගෙන උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද මේ ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද ධර්මානුශාසනාවේ දායකත්වයෙන් දරන්නේ ශ්‍රීමති මල්ලිකා මහත්මිය පුතුන් දෙපළ වන ලක්ෂිත චතුරංග රජිත මිහිරංග දියණියන් දෙපළ වන ලහිරුණී සහ උද්‍යා කියන දියණිවරු ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙලා අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් දරන්නේ. එයාගේ අරමුණ තමයි මීට තෙමස්සකට පෙර 2021 ජූලි 11 වෙනි දින පරලෝ සැපත් වූ මාතර වල්ගම ශ්‍රී සර මාවතේ විසූ අමරපාල කුමාරප්පෙරුම පියාණන්ගේ තුම්මස් ගුණානුස්මරණය වෙනුවෙන් අද මේ දායකත්වයෙන් දරමින් ධර්ම දේශනාවක් සිදු කරලා පිනාතර අග්‍රම පිනක් සබ්බදානං ධම්මදානං ජිනාති. ඒ ධර්ම දානමේ පින මීට තෙමසකට පෙර මිය පරලොව ගිය පියාණන්ට අනුමෝදන් කරන්න ඒ බිරිඳ ඇතුළු දූ දරුවන් කල්පනා කරන්න. ඉතින් මේ අමරපාල කුමාරප්පෙරුම පියාණන් සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතේ සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සංසාරගතව පරලොව සැපත් වන්නට ඉදුණු දීපාල් කාහිංගල සීලවතී ගුණවර්ධන රොසලින් නෝනා ලැන්ටි කුමාරප්පෙරුම වී කරුණාරත්න ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් අතර මිය පරලොව ගිය සියලුම දෙනා සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අදායකත්වයෙන් සම්බන්ධ වෙච්ච ශ්‍රීමති මල්ලිකා මහත්මිය පුතුන් දෙපළ වන ලක්ෂිත චතුරංග රජිත මිහිරංග දියණියන් දෙපළ වල ලහිරුණී සහ උද්‍යා කියන අයත් පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඔබ වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.